ව්‍යාපාර කටයුතු ප්‍රදේශයේ පවතින සුලභ සම්පත් ආධාරයෙන් කළ හැකි ව්‍යාපාර අවස්ථා විමසා බලමු. මෙම පරිච්ඡේදය අධ්‍යයනය කිරීමෙන් ඔබට ප්‍රාදේශීයව සුලභ සම්පත් ඇසුරින් තෝරාගත හැකි ව්‍යාපාර අවස්ථා පිළිබඳ තොරතුරු රැස් කිරීමටත් ව්‍යාපාර අවස්ථාවට අදාළව අපේක්ෂිත නිෂ්පාදන භාණ්ඩය බෙදා හැරීමේ අවස්ථාව දක්වා වූ කාර්යයන් විමසා බලා ප්‍රයෝජනයට ගැනීමටත් ව්‍යාපාර පවත්වාගෙන යාමේදී පාරිභෝගික යහපත සඳහා ක්‍රියා කරමින් සමාජ වගකීම ඉටු කිරීමට යොමු වීමටත් හැකියාව ලැබෙනු ඇත. ව්‍යාපාරයක් ලෙස හඳුන්වන්නේ මොනවාද? සමාජයක ජීවත් වන පුද්ගලයන්ගේ අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා භාණ්ඩ සහ සේවා සැපයීමේ ව්‍යාපාරයක් ලෙස සරලව හැඳින්විය හැකිය. සුලභ සම්පත් හා ව්‍යාපාර අවස්ථා. ඔබ නිවසේ ඇති ආහාර, ඇඳුම් පැළඳුම්, පොත්පත්, සෙල්ලම් බඩු, විදුලි බලය ආදිය පිළිබඳ අවධානය යොමු කරන්න. ඒවා නිෂ්පාදනය කිරීමේදී යොදාගෙන ඇති සම්පත් විමර්ශනය කර බලන්න. මේ සෑම නිෂ්පාදිතයකටම අමුද්‍රව්‍ය, බලශක්තිය, යන්ත්‍ර සූත්‍ර හෝ ආයුධ, ශ්‍රමය, සේවා, දැනුම, තොරතුරු වැනි සම්පත් සමූහයක් යොදාගෙන ඇති බව පෙනේ. තවද ඒවා තව දුරටත් එම සම්පත් ලෙසින්ම නොපවතින බවත් ඔබට එහිදී වැටහෙනු ඇත. ප්‍රාදේශීය සුලභ සම්පත්. එක් එක් ප්‍රදේශවල භූගෝලීය පිහිටීම, වේශගුණය, පසෙහි සාරවත් බව, එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගේ අධ්‍යාපනික මට්ටම්, කුසලතා, ස්ථානගත වී ඇති කර්මාන්ත ශාලා වැනි කරුණු මත ප්‍රයෝජනයට ගත හැකි සම්පත් විශාල වශයෙන් දක්නට ලැබේ. ඒ ප්‍රදේශවලට මේවා සුලභ සම්පත් වේ. ඒ ප්‍රදේශවල සුලභ සම්පත් අප හඳුනාගත යුත්තේ ඒ ඇසුරෙන් කළ හැකි ව්‍යාපාර අවස්ථා හඳුනා ගැනීමටය. සුලභ සම්පත් පිළිබඳ තොරතුරු රැස් කර ඒවා විමර්ශනය කිරීම මගින් සුදුසු ව්‍යාපාර අවස්ථා තෝරා ගැනීමට හැකිවේ. පොල් වගාව ආශ්‍රිතව ප්‍රදේශවල මතු කරගත හැකි ව්‍යාපාර අවස්ථා. පොල් ගෙඩි ආශ්‍රිත නිෂ්පාදන, පොල් තෙල්, දිසිදි පොල්, කොප්පරා, පොල් කටු හැඳි, කොහු ලනු, කොහු බත්, පොල් මල ආශ්‍රිත නිෂ්පාදන, විනාකිරි, හකුරු, පොල් පැණි, පොල් අතු ආශ්‍රිත නිෂ්පාදන, වට්ටි, පැදුරු, හැඹිලි, ඉදල්, ගව සම්පත බහුල ප්‍රදේශවල මතු කරගත හැකි ව්‍යාපාර අවස්ථා. නැවුම් කිරි, කිරි ආශ්‍රිත නිෂ්පාදන, කිරි ටොෆි, යෝගට්, එළඟි තෙල්, කිරි පැකට්, බෝතල් කළ කල් කිරි, කොම්පෝස්ට් පොහොර. වෙරළාශ්‍රිත මූදු ප්‍රදේශවල කළ හැකි ව්‍යාපාර. අලුත් මාළු, මාළු ආශ්‍රිත නිෂ්පාදන, ජාඩි, කරවල, ටින් මාළු, උඹලකඩ. පළතුරු හොඳින් වැවෙන ප්‍රදේශ ආශ්‍රිතව කළ හැකි ව්‍යාපාර. නැවුම් පළතුරු, පළතුරු ආශ්‍රිත නිෂ්පාදන, චට්නි, ජෑම්,
පළතුරු සලාද, පළතුරු බීම, තවද පුද්ගලයෙක් හෝ ආයතනයක් හෝ සංවිධානයක් භාවිතයට ගෙන ඉවත ලන ද්‍රව්‍ය වෙනත් අයෙකුට සම්පතක් විය හැකිය. උදාහරණ ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන රෙදි කැබලි තවත් කුඩා පරිමාණ නිෂ්පාදකයෙකුගේ සම්පතකි. ඔහු ඒවා ළමා ඇඳුම්, පාපිසි, රෙදි බෝනික්කන්, පහන් වැටි වැනි භාණ්ඩ නිර්මාණය කර විකුණා මුදල් උපයයි. බිස්කට්, කිරිපිටි වැනි භාණ්ඩවල ඉවත ලන හිස් දවටුම් නොයෙකුත් නිර්මාණ සෑදීමට යොදා ගන්නා නිර්මාණකරුවන් ඇත. තවද කාර්යාලවලින් ඉවත ලන කඩදාසි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් හෝ ඒවාට වෙනත් අලුත් මුහුණුවරක් ලබා දීමෙන් ප්‍රයෝජන ගන්නා අවස්ථා ඇත. වෙනත් පුද්ගලයෙකු හෝ ව්‍යාපාරිකයෙකු භාවිතා නොකරන අමුද්‍රව්‍ය, දැනුම, ශිල්පීය ක්‍රම, ශ්‍රමය, බලශක්තිය වැනි දෑ භාවිතා කොට නිර්මාණශීලීව සිදු කරන නිමැයුම් නවෝත්පාදන ලෙස හඳුන්වයි. නවෝත්පාදන බීකරන ව්‍යවසායකයන්ට සියලු දේ සම්පත්තිය. ක්‍රියාකාරකම ඔබ ප්‍රදේශයේ සුලභව පවතින සම්පත් පහක් තෝරාගෙන එම සම්පත් ඇසුරෙන් කළ හැකි විවිධ ව්‍යාපාර අවස්ථා ලැයිස්තුගත කරන්න. බිස්නස් ඔපචුනිටීස්, ඒ කියන්නේ ව්‍යාපාර අවස්ථා. තරංගකාරී වෙළඳපොළක විවිධ වූ භාණ්ඩ හා සේවා රාශියක් ඔබට දැකිය හැකිය. එසේ වුවත් එමගින් සියලුම පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීමට සැපයුම්කරුවන් අපොහොසත් වන අවස්ථාද ඇත. මෙවැනි අවස්ථා වෙළඳපොළ හිදැස් ලෙස හැඳින්වේ. එහෙනම් වෙළඳපොළ හිදැස් ලෙස හඳුන්වන්නේ මොනවද? එහෙනම් ඒ ප්‍රශ්නෙට පිළිතුර ඉගෙන ගත්තා. වෙළඳපොළ හිදැස් දකින ව්‍යවසායකයෝ එම පාරිභෝගික අවශ්‍යතා සහ උවමනා ඉටු කිරීම සඳහා මැදිහත් වෙති. ඔහු පළමුව පාරිභෝගික වුවමනා හඳුනාගෙන ව්‍යාපාර අදහසක් ඇති කර ගනිති. ව්‍යාපාර අදහසක් යනු මොකක්ද? ව්‍යාපාර අදහසක් යනු වෙළඳපොළ අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා ව්‍යවසායකයාගේ සිතෙහි පහළවන සිතුවිල්ලකි. ව්‍යාපාර අදහසක් ක්‍රියාවට නැගීමෙන් ව්‍යාපාර අවස්ථාවක් තෝරා ගන්නා ව්‍යවසායකයා ඒවා සාර්ථක කර ගැනීම සඳහා පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් වේ. පාරිභෝගික අවශ්‍යතා සහ වුවමනා සාර්ථකව ඉටු කරලීමට සමත් වීම. ආයෝජනය කරන මුදලට හා දරන අවදානමට සරිලන ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබිය යුතු වීම. වෙළඳපොළ වෙළඳපොළක් ලෙස හඳුන්වන්නේ මොකක්ද? ඉල්ලුම්කරුවන් හා සැපයුම්කරුවන් විසින් ගනුදෙනුවක් සිදු කරන ඕනෑම ස්ථානයක් වෙළඳපොළක් ලෙස හැඳින්වේ. වෙළඳපොළක් පහත දක්වන අංගවලින් සමන්විත වේ. ගැනුම්කරුවන්, විකුණුම්කරුවන් මෙම දෙපාර්ශවය අතර ගනුදෙනු. මෙම අංග තුනම මොකක්ද? අංග තුනම ගැනුම්කරුවන්, විකුණුම්කරුවන් මෙම දෙපාර්ශවය අතර ගනුදෙනු. එතකොට මෙම අංග තුනම එකම ස්ථානයක එකවර දැකිය නොහැකි වෙළඳපොළ අවස්ථාද පවතී. ඒවා මොනවාද? අන්තර්ජාතික වෙළඳාම,
අන්තර්ජාලය හරහා සිදුවන වෙළඳාම. ඒකට කියන්නේ ඊ-මාකටිං. ඒකට උදාහරණ නිවසටම භාණ්ඩ හා සේවා ගෙන්වා ගැනීම සහ පුවත්පත් ඇතුළු මුද්‍රිත මාධ්‍ය හා විවිධ විද්‍යුත් මාධ්‍ය මගින් සිදු කරන වෙළඳාම උදාහරණ ලෙස දැක්විය හැකිය. සාමාන්‍යයෙන් වෙළඳපොළ තරඟකාරීය. ව්‍යාපාරිකයෙක් වෙළඳපොළට පිවිසීමට පෙර වෙළඳපොළ පිළිබඳව විමර්ශනය කරමින් ලබාගත යුතු තොරතුරු සහ ඒ අනුව යම් යම් තීරණ ගන්නා ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරේ. වෙළඳපොළ විමර්ශනය හා සම්බන්ධ කරුණු පහත දක්වා ඇත. පාරිභෝගික අවශ්‍යතා හා උවමනා. පාරිභෝගිකයන්ගේ මිලදී ගැනීමේ ශක්තිය. ඉලක්ක වෙළඳපොළ භාණ්ඩය බෙදා හැරීමේ මාර්ග. අලෙවිය වැඩි කර ගත හැකි උපක්‍රම. පාරිභෝගිකයන් අපේක්ෂා කරන ගුණාත්මක භාවය හා ප්‍රමිති. පාරිභෝගික තෘප්තිය. වෙළඳපොළ විසිරී ඇති ආකාරය. වෙළඳපොළ ඛණ්ඩනය කර ගැනීම. භාණ්ඩ ප්‍රචාරණය යොදාගත හැකි ක්‍රම. පාරිභෝගිකයන් දිනාගත හැකි ක්‍රම. වෙළඳපොළ සමීක්ෂණය. වෙළඳපොළ පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා වෙළඳපොළ සමීක්ෂණය යොදා ගනු ලැබේ. බහුජාතික සමාගම්වල වෙළඳ සේවක සේවිකාවන් ඔවුන්ගේ නිෂ්පාදනවල නියැදී පාරිභෝගික ජනතාවට ඉදිරිපත් කරමින් තොරතුරු ලබා ගන්නා අයුරු ඇතැම් විට ඔබ දැක ඇත. එය වෙළඳපොළ සමීක්ෂණ උපක්‍රමයකි. වෙළඳපොළ සමීක්ෂණය සිදු කෙරෙන ක්‍රම කීපයක් ඇත. ක්‍රම 3ක් තියෙනවා මෙතන දීලා. 1. වෙළඳපොළ පරීක්ෂණය. වෙළඳපොළ නිරීක්ෂණය. ප්‍රශ්නාවලි ඉදිරිපත් කිරීම. මේ සෑම ක්‍රමයකින්ම කෙරෙනුයේ භාණ්ඩයක් සඳහා පාරිභෝගික හැසිරීම පිළිබඳ තොරතුරු රැස් කිරීමයි. වෙළඳපොළ පරීක්ෂණය. නිෂ්පාදකයාගේ භාණ්ඩවල නිහැඩි කීපයක් ඉදිරිපත් කොට එම භාණ්ඩ කෙරෙහි පාරිභෝගිකයින් දක්වන කැමැත්ත, මිල, ප්‍රමිතිය, ගුණාත්මක බව, පහසුවෙන් මිලදී ගැනීමට ඇති හැකියාව යන කරුණු පරීක්ෂණයට භාජනය කරමින් තොරතුරු ලබා ගැනීම වෙළඳපොළ පරීක්ෂණයකදී සිදු කෙරේ. වෙළඳපොළ නිරීක්ෂණය. භාණ්ඩය පාවිච්චි කරන පාරිභෝගිකයන්ගේ හැසිරීම් රටා පිළිබඳ තොරතුරු වෙළඳපොළ නිරීක්ෂණය කිරීමෙන් ලබා ගනී. පාරිභෝගිකයාට නොදැනෙන පරිදි ඔවුහු භාණ්ඩයට දක්වන කැමැත්ත හා අකමැත්ත නිරීක්ෂණය කර තොරතුරු ලබා ගැනීම මින් අදහස් කෙරේ. ප්‍රශ්නාවලි ඉදිරිපත් කිරීම. භාණ්ඩයේ නිවැරදි තොරතුරු ලබා ගැනීම ඉලක්ක කර ගනිමින් ප්‍රශ්න සකස් කොට එය ලිඛිතව හෝ වාචිකව ඉදිරිපත් කරනු ලැබේ. අරමුණට අදාළව ප්‍රශ්න ඉදිරිපත් කිරීම, අනවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් නොකිරීම, නිවැරදි තොරතුරු ලබා ගැනීමට ප්‍රශ්න අදාළ කර ගැනීම, ප්‍රශ්නය නියමිත වීම, තේරුම් ගැනීමේ පහසුව, තොරතුරු සපයන්නා පීඩාවට ලක් නොකිරීම, පිළිතුරු ලිවීමට ප්‍රමාණවත් කාලයක් ලබා දීම වැනි කරුණු ප්‍රශ්න සකස් කිරීමේදී සැලකිල්ලෙන් ප්‍රයෝජනයට ගත යුතුය. උදාහරණයක් ලෙස ක්ෂණික ආහාරයක් වෙළඳපොළට හඳුන්වා දීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයෙකුට වෙළඳපොළ සමීක්ෂණයක් සඳහා භාවිතා කළ හැකි ප්‍රශ්නාවලියක ආකෘතියක් පාත දැක්වේ. ප්‍රශ්නාවලිය. ඔබ ජීවත් වන ප්‍රදේශය, ස්ත්‍රී පුරුෂ බව, වයස, පවුලේ සමාජික සංඛ්‍යාව, රැකියාව, මාසික ආදායම,
තේ පානය සමග ගැනීමට කැමති ෂණික සුළු ආහාර වර්ග පහක් ඔබේ කැමැත්ත පරිදි අනුපිළිවෙලින් පහත ලියන්න. ඔබ අපේක්ෂා කරන දේ ලියා හෝ ඇඳ දක්වන්න. ඔබට පහසුවෙන් ගෙවිය හැකි මිල ගණන්. ඔබට පහසුවෙන් භාණ්ඩය ලබා ගත හැකි ස්ථාන. වෙළඳපොළ සමීක්ෂණයක් සිදු කර ලබා ගන්නා තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් ලබා ගත හැකි තීරණ. පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩය හෝ සේවාව. වෙළඳපොළට ලබා දිය යුතු ප්‍රමාණය. ගෙවිය හැකි මිල ගණන් වලට සාපේක්ෂව මිල. විකුණුම් ක්‍රියාමාර්ග. ඉලක්ක පාරිභෝගික කොටස. ක්‍රියාකාරකම. ඔබ නිෂ්පාදනය කළ භාණ්ඩයක් සඳහා වෙළඳපොලේ ඉල්ලුම් පරීක්ෂා කිරීම පිණිස කුඩා ප්‍රශ්නාවලියක් සකස් කරන්න. වෙළඳපොළ ඛණ්ඩනය. මෙහිදී අපි බලන්නේ වෙළඳපොළ ඛණ්ඩනය කියන්නේ මොකක්ද කියලා. නිෂ්පාදකයෙකුට සමස්ත වෙළඳපොලේ සිටින සියලුම පාරිභෝගිකයන් එකම ආකාරයේ භාණ්ඩයකින් හෝ සේවාවකින් තෘප්තිමත් කළ නොහැකිය. එබැවින් නිෂ්පාදකයා වෙළඳපොළ කොටස් වලට බෙදාගත යුතුය. විවිධ භාණ්ඩ හා සේවාවලට කැමති ගනුදෙනුකරුවන් එමගින් හඳුනාගත හැකිය. තමා ඉදිරිපත් කරන භාණ්ඩ හා සේවාවලට කැමති සමජාතීය පාරිභෝගික කණ්ඩායම් ඇතුළත් වන පරිදි වෙළඳපොළ කුඩා කොටස් වලට කඩා ගැනීම වෙළඳපොළ ඛණ්ඩනය නමින් හැඳින්වේ. පහත දැක්වෙන්නේ සපත්තු නිෂ්පාදනය කර වෙළඳපොළට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන නිෂ්පාදකයෙකුගේ වෙළඳපොළ ඛණ්ඩනයට උදාහරණයකි. භාණ්ඩය සපත්තු පදනම වයස අනුව ස්ත්‍රී පුරුෂ භාවය ආදායම වෘත්තිය අනුව ප්‍රයෝජනයට ගන්නා ආකාරය අනුව වයස අනුව පාරිභෝගික කණ්ඩායම් ළමා තරුණ වැඩිහිටි ස්ත්‍රී පුරුෂ භාවය අනුව පාරිභෝගික කණ්ඩායම් කාන්තා පිරිමි ආදායම අනුව පාරිභෝගික කණ්ඩායම ඉහළ ආදායම මධ්‍යම ආදායම පහළ ආදායම වෘත්තිය අනුව පාරිභෝගික කණ්ඩායම විදායක නිලධාරීන් කාර්යාල සේවකයින් පාසල් ළමුන් ප්‍රයෝජනයට ගන්නා ආකාරය පාරිභෝගික කණ්ඩායම සාමාන්‍ය ගමනකට උත්සව අවස්ථාවකට ක්‍රීඩා සඳහා ඉලක්ක වෙළඳපොළක් ඛණ්ඩනය කළ යුතු ආකාරය නිගමනය කිරීමේදී නිෂ්පාදකයෙකු විසින් අධ්‍යයනය කරනු ලබන ප්‍රජා සාධක පහත දැක්වේ. වයස, වෘත්තීය හා ආදායම, ස්ත්‍රී පුරුෂ භාවය, ජීවන රටාව, භූගෝලීය පිහිටීම, ජනවර්ගය, අපේක්ෂා, අවශ්‍යතා හා උවමනා. මෙසේ වෙළඳපොළ ඛණ්ඩනයක් මගින් නිෂ්පාදකයා බලාපොරොත්තු වන්නේ වෙළඳපොළ සමජාතීය පාරිභෝගික කණ්ඩායම් කීපයකට බෙදා ඒ එක් කණ්ඩායම් වෙත නිෂ්පාදිතයේ ප්‍රභේදිත භාණ්ඩ ඉදිරිපත් කිරීමයි. මේ මගින් පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම මෙන්ම වෙළඳපොළ අල්ලා ගැනීම පහසු වේ. ඕනෑම වෙළඳපොළ ඛණ්ඩනයක් මගින් තෝරාගත් සමජාතීය පාරිභෝගික කණ්ඩායමකට විශේෂිත ප්‍රතිලාභයක් ලබා දීමට අවකාශ ලැබේ. උදාහරණයක් ලෙස කුඩා ළමුන්ගේ සපත්තු වලට ඔවුන් ප්‍රිය කරන සත්ව රූප දැල්වෙන, නිවෙන විදුලි පහන් හෝ සංගීත නාද ඇතුල් කිරීම දැක්විය හැකිය. ඉලක්ක වෙළඳපොළ තෝරා ගැනීම. ටාගට් මාකට්. භාණ්ඩයක් මිලදී ගැනීමට පෙර හෝ පසු පාරිභෝගිකයා අතිශය තෘප්තිමත් වන ආකාරයට භාණ්ඩ නිෂ්පාදනය කරන නිෂ්පාදකයා
දිගුකාලීනව වෙළඳපොළ තුළ රැඳී සිටී. මේ සඳහා පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා හඳුනා ගනිමින් තමාගේ භාණ්ඩය ඉදිරිපත් කරන්නේ සමස්ත වෙළඳපොළ තුළ සිටින කවර පාරිභෝගික කොටසකට දැයි දැන සිටිය යුතුය. මේ සඳහා උදාහරණ ගෙන බලමු. කිරිපිටි සමස්ත වෙළඳපොළටම ඉදිරිපත් කරන භාණ්ඩයකි. ඒත් කිරිපිටි වර්ග රැසක් ඇත. ලදරු කිරිපිටි, වැඩිහිටියන් සඳහා කිරිපිටි, රෝගීන් සඳහා කිරිපිටි, විවිධ රස ගන්වන කිරිපිටි. කිරිපිටි මෙසේ ප්‍රභේද කර ඇත්තේ එක් එක් ඉලක්ක පාරිභෝගික කොටස්වල අපේක්ෂාවන් මුදුන්පත් කිරීමටය. ඉලක්ක වෙළඳපොළ තෝරා ගැනීමේ වාසි. තම පාරිභෝගික කොටස තෝරා ගැනීමට හැකිවීම. පාරිභෝගික අවශ්‍යතා වෙන්කර ගැනීම පහසු වීම. අවශ්‍ය ඒකක ප්‍රමාණය තීරණය කළ හැකිවීම. තමා නිපදවන භාණ්ඩය විවිධාංගීකරණය කිරීම පහසු වීම. අලෙවි ප්‍රවර්ධන කටයුතු කිරීමට පහසු වීම. වෙළඳපොළ තරඟකාරීත්වයට මුහුණ දීම සඳහා අවශ්‍ය ගුණාත්මක බව හා ප්‍රමිති. ගුණාත්මක බව යනු පාරිභෝගිකයාගේ ප්‍රශස්ත පිළිගැනීමට ලක්වන ආකාරයේ සියලු අංගෝපාංගයන්ගෙන් නිෂ්පාදිතයක් සමන්විත වීමයි. ගුණාත්මක භාණ්ඩයක අංග වන්නේ ක්‍රියාකාරී බව නැතහොත් කාර්ය සාධනය, කල් පැවැත්ම, විශ්වාස්‍යතාව හා නිර්වද්‍යතාවය. පාරිභෝගික අවශ්‍යතා ඉටු කිරීමට ඇති හැකියාව ආදියයි. ප්‍රමිතිය යනු යම්කිසි නිෂ්පාදිතයක තිබිය යුතු ද්‍රව්‍ය, සංයෝග හා ගුණාත්මක අංගයන් දක්වා ඒ අනුව නිපදවා ඇති බව තාහුරු කරමින් ලබා දෙන සාතිකයයි. මෙම සාතිකය ශ්‍රී ලංකාවේ නම් ප්‍රමිති ආයතනයෙන් SLS නමින්ද, ජාත්‍යන්තර වශයෙන් නම් අන්තර්ජාතික ප්‍රමිති ආයතනයෙන් ISO නමින්ද නිකුත් කරනු ලැබේ. වෙළඳපොළ තරඟකාරීත්වයට මුහුණ දී ජය ගැනීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු අංගයකි ගුණාත්මක බව හා ප්‍රමිතිය. එවැනි භාණ්ඩයක් තුලින් පාරිභෝගිකයාට භාණ්ඩය මිලදී ගැනීමට පෙර අපේක්ෂා කළ සියලු දේ පරිභෝජනයෙන් පසුද ලැබේ. ඔහු අතිශය තෘප්තිමත් භාවයට පත්වේ. මේ අන්දමින් පාරිභෝගිකයන් දිනා ගැනීම මගින් වෙළඳපොළ පුළුල් කර ගැනීමට නිෂ්පාදකයාට භාණ්ඩයේ ගුණාත්මක භාවය උපකාරී වේ. සැපයුම් දාම සප්ලයි චේන්. භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය සම්පත් සපයා ගැනීමේ පටන් අවසාන ගැනුම්කරු දක්වා සිදුවන ක්‍රියාවලියේදී ඒ සඳහා මැදිහත් වන ආයතන, මිනිසුන්, ක්‍රියාවලි, තොරතුරු හා වෙනත් සම්පත් වලින් සමන්විත වූ පද්ධතිය සැපයුම් දාමයයි. නිෂ්පාදකයා සැපයුම් දාමයේ එක් පුරුකක් පමණි. එක් නිෂ්පාදනයක් සඳහා මැදිහත් වන පුරුක් රැසකි. නිෂ්පාදනය ඉදිරිපස ඇති පුරුක් හා පසුපස ඇති පුරුක් වශයෙන් වර්ග කළ හැකිය. ඉදිරිපස පුරුක් වන්නේ අමුද්‍රව්‍ය, තොරතුරු හා වෙනත් සම්පත් සපයමින් නිෂ්පාදනය කිරීමට පෙර දායක වන සැපයුම් කරුවන්ය. පසුපස පුරුක් වන්නේ භාණ්ඩය නිෂ්පාදනය කළ පසු අවසාන පාරිභෝගිකයා අතට පත්වන තුරු හා ඉන්පසු අවශ්‍ය වන සේවා සඳහා මැදිහත් වන සියලු පාර්ශවයන්ය. පහත රූප සටහනින් දැක්වන්නේ ඕනෑම නිෂ්පාදනයකදී විවිධ පාර්ශවයන් සම්බන්ධ වන අවස්ථාවන්ය.
වෙළඳපොළ අවශ්‍යතාව හඳුනා ගැනීම. නිර්මාණකරණය. යෙදවුම් හඳුනා ගැනීම. සැපයුම් කරුවන්. පූර්ව නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදනය. ඇසුරුම්කරණය. ගබඩාකරණය. බෙදා හැරීම. අවසාන පාරිභෝගිකයා. පාරිභෝගික පසු සේවා.